Audio Jungle. Audio Jungle. Audio Jungle. හරි. යන්න ප්‍රශ්නාංග 15ට. right. RD ටෙක්ස්ටයිල්ස් ව්‍යාපාරයේ 2021 මාර්තු මාස සිදු වූ ගනුදෙනු කීපයක් පහත පරිදි වේ. right. යටින් ඉරක් ගා ගන්න පුතා 2021 මාර්තු මාස. අපි ගිණුම් තියන්නේ එක මාසයකට. ඒතර ගනුදෙනු 14ක් දීලා අපිට කියනවා ඔබ විසින් ඊයත ගනුදෙනු හා සිදුවීම් වල බලපෑම මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සමීකරණයක් යටතේ දක්වන්න. right. දැන් අපි ගිය සතියේත් මේක කරා. දැන් මම නැවත මේ සමීකරණ උඩින් ලියලා ඔයාලට පෙන්නුවොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සමීකරණය කියන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වගකීම් ධන හිමිකම්. හරිද? එතකොට පුතා මේ හිමිකම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මේ හිමිකම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් අයිතිකාරය යොදවන ප්‍රාග්ධනය. අයිතිකාරය යොදවන ප්‍රාග්ධනය අනිත් එක ව්‍යාපාරයේ ලාභය. එතකොට මෙන්න මේ ලාභය ලැබෙන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. ලාභෙන්නේ කොහොමද? ආදායමෙන් වියදම අඩු කරලා. ආදායම් ඍණ වියදම්. පැහැදිලිද? right. එතකොට දැන් අපි නිකන් ගත්තොත් ආදායම 150යි වියදම 100යි. ඒ මොනොත් ලාභය කීයද? 50යි. අයිතිකාරයා බිස්නස් එකට ප්‍රාග්ධනය දැම්මොත් 200ක්. ප්‍රාග්ධනය දැම්මොත් 200ක්. ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා ඇදෙන මුළු හිමිකම වෙනවා 250. පැහැදිලිද? 250. එතකොට දැන් මම මේක තියාගන්නවා පුතා ඔයාට පැහැදිලි කිරීම කරන්න. පැහැදිලි කිරීම කරන්න. right. පැහැදිලි කිරීම කරන්න මම මේක උඩින් තියාගන්නවා. පැහැදිලිද? හරි. දැන් මම ගාන හදන්නයි යන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සමීකරණයක් නේ. එහෙනම් ඔයා දාගන්න මේ පද එක ළඟ ලියන්න එපා. මේ අංක දාන්න ඉඩ තියලා පද ටිකක් ඈත් වෙන්න ලියා ගන්න. නැත්තම් පිළිතුරු එක ගොඩේ වගේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වගකීම් ධන හිමිකම්. right. දැන් පුතා ඔබට පේනවද මේ හැම ගනුදෙනුවකම වටිනාකම් වල අන්තිම බිංදු 3 අයින් කරන්න පුළුවන් කියලා. හැම එකෙම බිංදු 3ක් අයින් කරලා දාන්න පුළුවන් කියලා. බිංදු 3 බිංදු 3 බිංදු 3 බිංදු 3 බිංදු 3 නේ හැම එකෙම තියෙන්නේ. එහෙනම් මට විභාගෙදි කාලය ඉතුරු කර ගැනීම සඳහා මම මේක රූ 1000 වලින් ඉදිරිපත් කරනවා. රූ 1000. පුතා මේ මෙතන තියෙන එක නෙමෙයි කමා එක. මේම කමා එකක් තියෙන්නේ. right. ඒක හරිද? එක නෙමෙයි රූ 1000. ඒකේ අදහස වටිනාකම ඉදිරිපත් කරන්නේ අන්තිම බිංදු 3 නැතුව කියන එක. වටිනාකම ඉදිරිපත් කරන්නේ අන්තිම බිංදු 3 නැතුව කියන එක. පැහැදිලිද? දාගන්න එක. right. හරිද? හරි. දැන් ඔයා බලන්න මේකේ වත්කම් කියන්නේ සම්පත් ටික. වගකීම් කියන්නේ සත්‍ය නොවන අයිතිකරු. අපි ගෙවන්න තියෙන හැමදේම
හිමිකම කියන්නේ සත්‍ය අයිතිකාරයා ඒක හැදිලා තියෙන්නේ ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා. පැහැදිලිද? right. එතකොට දැන් බලන්න අයිතිකරු විසින් රුපියල් 250 අමතර ප්‍රාග්ධනය ලෙස යොදවන ලදී. right. දැන් අපේ මෙතනට આવොත් මේක අපේ ව්‍යාපාරට આવොත් මේ ව්‍යාපාරෙට මුදල් දාන පාර්ශ්වයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සත්‍ය අයිතිකරු. සත්‍ය අයිතිකරු. එයා සල්ලි දානකොට අපි කියන්නේ ප්‍රාග්ධනය සපයනවා. ප්‍රාග්ධනය සැපයීම. අපි ගත්තොත් ඒක රුපියල් 50000යි කියලා ව්‍යාපාරය ඇතුලේ මුදල් තියෙනවා 50000. ඒකෙන් මෙයාට අයිති 50000. තව එක්කෙනෙක් ඉන්නවා එයාට අපි කියනවා සත්‍ය නොවන අයිතිකරු. සත්‍ය නොවන අයිතිකරු. එයා දාන සල්ලි වලට අපි කියන්නේ ණය සපේනවා. අපිට මේක 20000යි කියලා. ඒතර මුදල් තියෙනවා 20000. ඔක්කොම 70000යි. ඒකෙන් මෙයාට අයිති 50000. මෙයාට අයිති 20000. පැහැදිලිද? දැන් මේ අයිතිකාරයා තව සල්ලි දානවා. මේ අයිතිකාරයා තව සල්ලි දානවා. පැහැදිලිද? දැන් අපි බලන්නේ කාගේ පැත්තෙන්ද? ව්‍යාපාරයේ පැත්තෙන්. බලන්නේ කාගේ පැත්තෙන්ද? ව්‍යාපාරයේ පැත්තෙන්. ඒතර ව්‍යාපාරයට තව මුදල් එනවා. මුදල් එනවා. ඒතර මුදල් ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එනම් වත්කම වැඩි වෙනවා ධන 250කින්. ඔන්න බලපෑම. ධන 250කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා. කවුද මේ සල්ලි දෙන්නේ? අයිතිකාරයා. සත්‍ය අයිතිකාරයා. එයාන්න එනම් එයාට තියෙන අයිතියත් වැඩි වෙනවා. ඒතර එයා දාපු මේ ප්‍රාග්ධනය තව වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙද්දී හිමිකමත් වැඩි වෙනවා. එනම් හිමිකම වැඩි වෙනවා ධන 250කින්. පැහැදිලිද? සමානයි. මේ පැත්ත 250ක් වැඩි වුණා. මේ පැත්තත් 250ක් වැඩි වුණා. පැහැදිලිද? එතකොට සෑම ගනුදෙනුවකම ප්‍රතිඵල දෙකක් තියෙනවා. හැම ගනුදෙනුවකම හෝ සිදුවීමක ප්‍රතිඵල දෙකක් තියෙනවා. අන්නේ ප්‍රතිඵල දෙක තමයි අපි මේ ධන ඍණ කියලා සමීකරණයට දාන්නේ. ධන හෝ ඍණ. දැන් මේකේ නම් ප්‍රතිඵල දෙකම ධන. පැහැදිලිද? right. ඊළඟට දෙවෙනි ගනුදෙනුව. දාන්න අංක 2 කියලා. right. ව්‍යාපාරයේ පුළුල් කිරීමේ අරමුණින් රුපියල් 400ක පුතා මං අගබින්දු 3 අයින් කරලායි කියන්නේ බැංකු ණයක් ලබා ගන්නා ලදී. අන්න. පුතා මෙහෙන් තව ණය ගන්නවා. දැන් ප්‍රතිඵල දෙකයි යොතන්න ඕන. ණය ගද්දී ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම වැඩි වෙනවා ධන 400කින්. ධන 400කින්. අනෙක් අතට අපි ගත්තේ ණයක්. එහෙනම් ඒ ණය ගෙවා දැමිය යුතුයි. එහෙනම් ඒ ගෙවන තුරු වගකීමක්. මෙතරලා අපිට වගකීමක් තිබෙන්නේ. එහෙනම් අපේ වගකීම වැඩි වෙනවා ධන 400කින්. පැහැදිලිද?
මුදල් වැඩි වුණා, වගකීමත් වැඩි වුණා. right. අංක 3 ගෙවන ලද බැංකු ණය වාරිකයේ 35ක් වූ අතර ඒ තුල ඇතුළත් ණය පොලිය 5යි. දැන් මේ බලන්න උදා. ණය වාරිකය ගෙවලා තියෙනවා 35. එතකොට මේක ඇතුලේ තියෙනවා පොලියක් රුපියල් 5ක. පොලිය රුපියල් 5ක. එතකොට දැන් මේ බලන්නකෝ. ගත්ත ණය 400යි. ගත්ත ණය 400යි. පොලිය ගෙවුවා කියලා ණය අඩු වෙනවද? පොලිය ගෙවුවා කියලා ණය අඩු වෙනවද? නෑ. ණය අඩු වෙන්නේ නෑ. ණය ගෙවන්න ඕන. එතකොට ගෙවුව වාරිකය 35යි. ඒක ඇතුලේ පොලිය 5යි. එහෙනම් ණය ගෙවන්නේ කීයද? ණයෙන් ගෙවන කොටස ණය කොටස. ණය කොටස ඇවිල්ලා කීයද? 30යි. පැහැදිලිද? ණයෙන් ගෙවන්නේ කීයද? 30යි. එහෙනම් අපි සල්ලි ගෙවනවා. මෙයාට සල්ලි ගෙවනවා. ගෙවද්දී ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික අඩු වෙනවා. මුදල් ටික අඩු වෙනවා. කීයකින්ද? මුදල් කියන්නේ වත්කමක්. වත්කම අඩු වෙනවා ඍණ 35. ඍණ 35. මුදල් අඩු වුණා ණය ගෙව්වනේ. එහෙනම් ණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ණය කියන වගකීම අඩු වෙනවා. ණය අඩු වෙන්නේ කීයකින්ද? 35කින්ද? නෑ. මේකේ 5ක් ගෙවන්නේ පොලිය. නම් ණය අඩු වෙන්නේ ඍණ 30කින්. ඍණ 30කින්. පැහැදිලිද? ඍණ 30කින්. તો දැන් ගාන බැලන්ස් නෑ. මේ ඍණ 35යි මේ ඍණ 30යි. හේතුව මේ පහේ පොලිය අන්බැලන්ස් වෙන්න හේතුව පහේ පොලිය. එතකොට පොලිය ගෙවිලා 5. පොලිය කියන්නේ පොලිය මොකද්ද? ව්‍යාපාරේ. වියදම. මෙච්චරලා අපිට වියදමක් තිබ්බද? නෑ. මෙච්චරලා අපිට වියදමක් තිබුණේ නෑ. එහෙනම් අපේ වියදම මොනවා වුණාද පුතා? මේ වියදම මොකද උනේ? එතන බලන්න. වැඩි වුණා. මෙච්චරලා අපිට වියදමක් තිබ්බේ නෑ. වියදම වැඩි වුණා. මේ වියදම වැඩි වෙද්දී ලාභෙ මොකද වෙන්නේ? අඩු වෙනවා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. ලාභේ අඩු වෙද්දී ප්‍රාග්ධනයයි ලාභයයි දෙකම එකතු වෙලා හැදෙන හිමිකමත් අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා රුපියල් 5කින්. ඇයි හිමිකම අඩු වුනේ? ලාභය අඩු වෙච්ච නිසා. ඇයි ලාභය අඩු වුනේ? වියදම වැඩි වුණ නිසා. පැහැදිලිද? පැහැදිලිද පුතා? තේරුණාද? right. යන්න 4ට 4 වෙනි ගාන. අත්පිට මුදලට භාණ්ඩ ගත්තා 80යි. දැන් ඔයා හිතන්න ඔයාලා ගෙදරට සල්ලි දීලා හාල් පොල් ගේනවා. ඒතර ගෙදර සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා. ගෙදර සල්ලි අඩු වෙනවා. අඩු වෙලා හාල් පොල් ටික මොකද වෙන්නේ? ගෙදර තියෙන වැඩි වෙනවා. සල්ලි එළියට ගියා හාල් පොල් ආවා. පැහැදිලිද? මුදල් එළියට ගියා හාල් පොල් ආවා. ඒතර මුදල් අඩු වුණා. ගෙදර හාල් පොල් ටික වැඩි වුණා. එහෙනම් ව්‍යාපාරිකත් එමයයි. දැන් තිලක වර්ධනයක සල්ලි දීලා ඇඳුම් ගන්නවා. සල්ලි දීලා ඇඳුම් ගන්නවා. ඒතර ව්‍යාපාරේ මුදල් ටික අඩු වෙනවා. මුදල් ටික අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් ඒක අඩු වෙනවා ඍණ කීයකින්ද? 80කින්. මුදල් අඩු වුණා. මුදල් එළියට ගියා ඇඳුම් තොගයක් ආවා. තිලක වර්ධනයකට ඇඳුම් තොගයක් ආවා. එද්දි තොගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. තොගය වැඩි වෙනවා. තොගය කියන්නේ වත්කම. එහෙනම් වත්කම වැඩි වෙනවා ධන 80කින්. ධන 80කින්. පැහැදිලිද? right. හරි. පුතා දැන් මට මෙතන දිගටම කරගෙන යන්න ඉඩ මදි නිසා
මම මේ ගනුදෙනු 4 මකනවා පොඩ්ඩක්. හරිද? right. මේක හරිනේ, ඒ ටික හරි නේද? right. හරි. දාන්න ගිහලා දැන් අංක 5. මොකද්ද පස්වෙනි ගනුදෙනුව? ණයට භාණ්ඩ මිලදී ගත්තා 70යි. ණයට බඩු අරන් 70යි. දැන් හිතන්න. ඔයාලා ගෙදර ගේ ගාව කඩින් හාල් පොල් ණයට ගේනවා. හාල් පොල් ණයට ගේනවා. එතකොට ගෙදර තියෙන හාල් පොල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. හාල් පොල් තොගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට ව්‍යාපාරයකත් ණයට බඩු අරන් ආවම තිලක වර්ධනයකට ණයට රෙදි ගේනවා. එතකොට තිලක වර්ධනයක ඇතුලේ තියෙන රෙදි තොගේ වැඩි වෙනවා. රෙදි තොගේ වැඩි වෙනවා. එහෙනම් තොගේ කියන්නේ වත්කම, ඒක වැඩි වෙනවා ධන 70කින්. ධන 70කින්. පුතා මුදල් අඩු වෙනවද? මුදල් අඩු වෙනවද? නෑ නෑ. සල්ලි දීලා නෙමෙයිනේ ගෙනාවේ. ණයට ගෙනාවේ. එහෙනම් ඒ ණය ගෙවා දැමිය යුතුයි. ණයට බඩු ගත්තා නම් ඒ භාණ්ඩ වලට අදාළ සල්ලි ගෙවා දැමිය යුතුයි. ණයට බඩු දෙන කෙනාට අපි කියන්නේ ණය හිමියා කියලා. ණය හිමියා. මෙච්චර වෙලා එවැනි ණය හිමියෙක් හිටියේ නෑ. එහෙනම් අපේ ණය හිමියා වැඩි වෙනවා. ණය හිමියා වැඩි වෙනවා. ණය හිමියා කියන්නේ වගකීමක්. භාණ්ඩ ගත්තනම් මුදල් ගෙවිය යුතුයි. එහෙනම් අපේ වගකීම වැඩි වෙනවා ධන 70කින්. ධන 70කින්. right. ඊළඟට අංක 6. අංක 6. සැපයුම් කරුවන්ට ආපසු හරවා යවන ලද භාණ්ඩවල වටිනාකම 10යි. පුතා හයිලයිට් කරගන්න සැපයුම් කරු. ටියුට් එකේ හයිලයිට් කරගන්න සැපයුම් කරු. හයිලයිට් කරගන්න ටියුට් එකේ සැපයුම් කරු. නෑ නෑ පුතා දෙන්න. ණයට බඩු ගත්තම අයිතිකාරය සම්බන්ධ වෙන්නේ නෑනේ. දැන් හිමිකම කියන්නේ කාටද? සත්‍ය අයිතිකාරට. හිමිකම කියන්නේ කාටද? සත්‍ය අයිතිකාරට. sorry. සත්‍ය අයිතිකාරට අයිති මොනවාද? එයා දාන ප්‍රාග්ධනයයි බිස්නස් එකේ ලාභයයි. එච්චරයි. හරිද? ණයට බඩු ගත්තම ඒ භාණ්ඩ දෙන කෙනාට අපි කියන්නේ ණය හිමියා කියලා. භාණ්ඩ දෙන කෙනාට අපි කියන්නේ කවුරු කියලාද? ණය හිමියා. ඒතර මෙයා තමයි බිස්නස් එකට ණයට බඩු දෙන්නේ. ඒතර ඒ බඩු ගත්තා නම් එයාට මුදල් ගෙවන්න ඕන. ඉතින් ඒක ගෙවන්න තුරු අපිට මොකක්ද? වගකීමක්. දැන් ගෙවල් ගාව කඩෙන් ඔයා ණයට බඩු ගන්නවා. ඒතර ඒ කඩේට මුදල් ගෙවන තුරු ඔයාට ඒක මොකක්ද? වගකීමක්. මෙච්චරලා ඔයාට එමෙයා තිබ්බේ නෑනේ. නම් ඔයාගේ වගකීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වගකීම වැඩි වෙනවා. පැහැදිලිද? ඒක හිමිකමට සම්බන්ධ නෑ. හිමිකමට සම්බන්ධ වෙන්නේ සත්‍ය අයිතිකාරය සම්බන්ධ වුණොත් විතරයි. පැහැදිලිද? right. හරි. දැන් පුතා හයිලයිට් කරගන්න ටියුට් එකේ සැපයුම් කරු කියන වචනේ. right. පුතා ගිණුම් කරන්නේදී සැපයුම් කාර්ය කියලා කියන්නේ ණය හිමියට. හයිලයිට් කරලා ලියාගන්න එතන පුතා ණය හිමියා. ඒතර ණය හිමියා කියන්නේ කවුද? ව්‍යාපාරට ණයට බඩු දෙන කෙනා. ව්‍යාපාරට ණයට බඩු දෙන කෙනා. පැහැදිලිද? right. එතකොට මෙන්න මේ මෙයාට ආපහු හරවලා යවන භාණ්ඩවල වටිනාකම 10යි. හරවලා යවන භාණ්ඩවල වටිනාකම 10යි. දැන් අර ගෙවල් ගාව කඩෙන් ඔයා ණයට බඩු ගෙනාවා.
එතකොට කඩේට ගෙවන්න තියෙනවා කීයක්ද දැන්? 70ක් ගෙවන්න තියෙනවා. දැන් ගෙදර ගෙනල්ලා බලද්දී හාල්වල ගුල්ලෝ. හාල්වල ගුල්ලෝ ඔක්කොගෙම නෙමෙයි. යම් ප්‍රමාණයක ගුල්ලෝ. දැන් අපි වෙන වෙනම ගත්තේ කියලා. හාල්වල ගුල්ලෝ පොල් අවුලක් නැහැ. ඒතර ඒ හාල් ටික මොකද කරන්නේ? ආපහු අරවල යවනවා. ආපහු අරවල යවනවා. යවද්දී දැන් මේකනේ පුතා. මේ ව්‍යාපාරය මේක ඇතුලේ තියෙන තොගය ආපහු යවනවා. රිටර්න් යවනවා. ඒතර බිස්නස් එක ඇතුලේ තියෙන තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. තොගය අඩු වෙනවා. කීයකින්ද? 10කින්. ඍණ 10කින්. පැහැදිලිද? තොගය කියන වත්කම අඩු වෙනවා ඍණ 10කින්. අනෙක් අතට මොකද වෙන්නේ? දැන් කඩේට 70ක් ගෙවන්න ඕනද? 70ක බඩු ගෙනාවා. දැන් 70ක් ගෙවන්න ඕනද? නෑ නෑ. ගුල්ලෝ ගාපු හාල් ටික යවුවා. එහෙනම් 70ක් ගෙවන්න ඕනේ නෑ. එහෙනම් ණය හිමියට ගෙවන්න තියෙන ගාණ රුපියල් 10කින් අඩු වෙනවා. රුපියල් 10කින් අඩු වෙනවා. පැහැදිලිද? තේරුණාද? right. යන්න ප්‍රශ්න අංක 7ට. right. ගනුදෙනු අංක 7ට ගනුදෙනු අංක 7ට රුපියල් 5ක ලද වට්ටමක් ලැබීමෙන් පසු ණය හිමියන්ට ගෙවූ මුදල 25යි. right. දැන් මේ බලන්න පුතා. දැන් මෙයානේ ණය හිමියා. right. මෙයා අපෙන් සල්ලි ඉල්ලනවා. අපි දැන් ගෙවන එක පරක් වුණාම මෙයා කියනවා මෙහෙම කතාවක්. ඔයා මට දෙන්න තියෙන සල්ලි වලින් 5ක් එපා. 5ක් එපා කියනවා. අන්නේ එපා කියපු 5ට අපි කියනවා පුතා ලද වට්ටම් කියලා. ලද වට්ටම්. පැහැදිලිද? එපා කිව්වට පස්සේ අපි යාට බැලන්ස් සල්ලි ගෙවනවා මුදලින් ඉතිරි ටික කීයද? 25ක්. ඉතිරි ටික කියනවා කීයද? 25ක්. පැහැදිලිද? ණය හිමියා කියනවා මේමයි ඔයා මට දෙන්න තියෙන ගාණෙන් රුපියල් 5ක් එපා. බැලන්ස් එක දෙන්නකෝ. කිව්වම අපි යාට ගෙවනවා පුතා 25ක්. 25ක්. එහෙනම් මට කියන්න අපි යාට ගෙවන්න තිබ්බ මුළු ගාණ කීයද? මුළු ගාණ. කීයද පුතා? 30යි නේ. 30යි. දැන් 30ක් ගෙවන්න තිබ්බින්දනේ එයා කියන්නේ 5ක් එපා. 5ක් එපා. එතකොට බැලන්ස් ගෙවන්න තියෙන කීයද? 25යි. ඒක සල්ලි වලින් ගෙව්වා. වැඩේ ක්ලෝස් කරලා දැම්මා. පැහැදිලිද? එහෙනම් එයාට ගෙවන්න තිබ්බ මුළු ගාණ රුපියල් 30යි. right. දැන් මේක සමීකරණයට දාමු පුතා. මුදල් ගෙවනවා. ගෙවද්දි ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම අඩු වෙනවා රුපියල් 25කින්. වත්කම අඩු වෙනවා රුපියල් 25කින්. හරිද? right. දැන් ණය හිමියට සල්ලි ගෙව්වම ණය හිමියා මොකද වෙන්නේ? අඩු වෙනවා. අපිට දැන් වගකීමක් නැහැනේ. වගකීමක් නැහැ සල්ලි ගෙව්වනේ. ඒතර ණය හිමියා අඩු වෙන්නේ කීයකින්ද? 25කින්ද? නෑ. එයා අඩු වෙන්නේ කීයකින්ද? 30කින්. 30කින්. පැහැදිලිද? ඇයි 25ක් ගෙවද්දි 30කින් අඩු වෙන්නේ? 25ක් මුදල් ගෙව්ව නිසා අඩු වෙනවා. මුදල් ගෙවුව නිසා ණය හිමියා 25ක් අඩු වෙනවා. තව 5ක් අඩු වෙනවා. එයා 5ක් එපා කියපු නිසා. එයා ගුණ එපා කියලා රුපියල් 5ක්. එපා කියපු නිසා රුපියල් 5කින් ණය හිමියා තව අඩු වෙනවා. එතකොට සම්පූර්ණ අඩුවීම රුපියල් 30යි. දැන් පුතා මේක සමානයිද? මුදල් අඩු වුණා 25. මේ පැත්ත අඩු වෙලා ණය හිමියා 30ක්. සමාන නැහැ. ඇයි සමාන නැත්තේ? අර රුපියල් 5
ලද වට්ටම නිසා. රුපියල් 5 ලද වට්ටම නිසා. දැන් මට පවසන්න නාහිමියට ගෙවන්න තිබ්බ ගාණෙන් එයා රුපියල් 5ක් එපා කිව්වා. රුපියල් 5ක් එපා කිව්වා. ඒක ලාභයිද පාඩුයිද? ලාභයිද පාඩුයිද? ලාභයි නේ. මම එයාට ගෙවන්න තිබ්බ ගාණ එයා 5ක් එපා කියනවා. එහෙනම් ලාභයි. දෛනික ව්‍යාපාර කටයුතු තුලින් පැන නගින එවැනි ලාභ ගිණුම්කරණයේ අඳුනන්නේ ආදායම් මැටියට. පැහැදිලිද? දෛනික ව්‍යාපාර කටයුතු තුලින් පැන නගින එවැනි ලාභ ගිණුම්කරණයේ අඳුනාගන්නේ ආදායම් මැටියට. ඒතර මෙච්චර වෙලා අපිට එහෙම ආදායමක් තිබුණේ නෑ. එහෙම ආදායමක් තිබුණේ. එහෙනම් අපේ තියෙන ආදායම් ගොඩට මේ ආදායමත් ඇවිල්ලා වැටුනම ආදායම වැඩි වෙනවා. පුතා මේ බලන්න. ආදායම වැඩි වුණොතින් ලාභෙ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආදායම වැඩි වුණොතින් මේ ආදායම වැඩි වුණොතින් ලාභෙ වැඩි වෙනවා. ලාභෙ වැඩි වුණොතින් මොකද වෙන්නේ? ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා හැදෙන හිමිකමත් වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් හිමිකම වැඩි වෙනවා පුතා ධන 5කින්. ඇයි 5ක් වැඩි උනේ? ලාභේ 5ක් වැඩි වෙච්ච නිසා. ඇයි ලාභේ 5ක් වැඩි උනේ? ආදායම 5කින් වැඩි වෙච්ච නිසා. පැහැදිලිද? තේරුණාද? right. යන්න 8ට 8 වෙනි ගනුදෙනුවට. right. පිරිවැය 70ක් වූ භාණ්ඩ තොගයක් 125කට අත්පිට මුදලට විකුණන ලදී. right. දැන් මේ බලන්න පුතා. right. අපේ පිරිවැය 70ක් වෙච්ච බඩු වගයක් අපි විකුණනවා. එතකොට අපේ භාණ්ඩ එළියට යනවා. ව්‍යාපාරය තුළ තියෙන තොගය එළියට යනවා. කීයක තොගයක්ද? 70ක තොගයක්. සල්ලි එළියට යනවා. සෝරි සල්ලි නෙමෙයි. අපේ බඩු තොගයක් එළියට යනවා. සල්ලි වලට විකුණන්නේ. එතකොට ව්‍යාපාරයේ ඇතුළට මුදල් එනවා. තොගේ එළියට යනවා මුදල් එනවා. මුදල් කීයක් දෙන්නේ? 125. පැහැදිලිද? right. එහෙනම් අපි සමීකරණයට දාමු. තොගේ එළියට යනවා. කීයක්ද? 70ක්. එතකොට ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. තොගය කියන්නේ වත්කමක්. එහෙනම් ඒ වත්කම අඩු වෙනවා ඍණ 70ක්. පැහැදිලිද? ඍණ 70ක්. තොගේ එළියට ගිහිලා සල්ලි එනවා. මුදල් එනවා 125. එහෙනම් ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් ටික වැඩි වෙනවා. ඒතර මුදල් කියන්නේ වත්කමක්. ඒක වැඩි වෙනවා ධන 125. පැහැදිලිද? right. පුතා කීයක් ලාභයිද? 70ක බඩු වගයක් 125කට වික්කා. එහෙනම් කීයක් ලාභයිද? 55ක් ලාභයි. මේ ගනුදෙනුවෙන් 55ක් ලාභයි. දැන් මට පවසන්න මේ ලාභය අයිති සත්‍ය අයිතිකරුටද සත්‍ය නොවන අයිතිකරුටද නැත්තම් දෙන්නටමද? කාටද අයිති? සත්‍ය අයිතිකරුට නේ. සත්‍ය අයිතිකරුට. එහෙනම් මේ ලාභය සත්‍ය අයිතිකරුට එකතු කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙද්දී හිමිකමත් වැඩි වෙනවා. right. දාන්න. හිමිකම වැඩි වෙනවා
ධන 55කින් ඒ ලාභය අයිතිකාරයට ඒක යාට එකතු කරනවා. පැහැදිලිද? රයිට්. හරි. දැන් පුතා මට ඉඩ මදි නිසා මම මේ හරිය පොඩ්ඩක් නැවත මකනවා. පැහැදිලිද? රයිට්. හරි. යන්න ප්‍රශ්නාංක 9ට ප්‍රශ්නාංක නෙමෙයි ගනුදෙනු අංක 9ට ගිල දාන්න අංක 9 කියලා. හරි. මොකද්ද ගනුදෙනු අංක 9න් කියන්නේ? පිරිවැය 80ක් වූ බඩු තොගයක් 130කට ණයට විකුණන ලදී. එහෙනම් පුතා දැන් මොකද වෙන්නේ පුතා? 80ක බඩු වගයක් 130ට ණයට විකුණනවා. එහෙනම් ව්‍යාපාරයේ ඇතුලේ තියෙන තොගය ව්‍යාපාරයෙන් එළියට යනවා. තොගේ එළියට යනවා. හරිද? කීයක බඩු වගයක්ද? 80ක. තොගේ එළියට ගියා මුදල් එනවද? නෑ මුදල් එන්නේ නෑ. ණයට නිවික්කේ ණයට බඩු ගන්න කෙනාට අපි කියනවා ණය ගැතිය කියලා. ණය ගැතිය. එයාට කීයටද මේක දෙන්නේ? 130කට. 130කට. රයිට්. පැහැදිලිද? එහෙනම් තොගේ එළියට ගියා ණය ගැතියෙක් ඇති වුණා. ණය ගැතියෙක් ඇති වුණා. කීයක ණය ගැතියද? 130ක. එහෙනම් අපි දැන් මේක දාමු සමීකරණයට. තොගේ එළියට යනවා. තොගේ කියන්නේ වත්කම. වත්කම එළියට යනවා. ඒ කියන්නේ තොගේ කියන වත්කම අඩු වෙනවා. තොගේ කියන වත්කම අඩු වෙනවා. වත්කම අඩු වුණා ඍණ 80ක්. ඍණ 80ක්. පැහැදිලිද? තොගේ එළියට ගියා ඒක ගත්ත කෙනාට අපි කියන්නේ ණය ගැතියා කියලා. ණයට බඩු ගත්ත කෙනා ණය ගැතියා. මෙච්චර වෙලා අපිට එහෙම ණය ගැතියෙක් හිටියේ නෑ. එහෙනම් අපිට අලුතෙන් ණය ගැතියෙක් ඇති වුණා. අලුතෙන් ණය ගැතියෙක් ඇති වුණා. මෙච්චරලා අපිට එහෙම කවුරුත් හිටියේ නෑ. ඒතර ණය ගැතිය කියන්නේ මොකක්ද? සම්පතක්. ව්‍යාපාර සම්පතක්. එහෙනම් තියෙන සම්පත් ගොඩට ණය ගැතියත් ආවම වත්කම් ටික මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. කීයකින්ද? 130කින්. එහෙනම් ණය ගැතිය කියන වත්කම වැඩි වෙනවා 130ක්. පැහැදිලිද? 130ක්. එතකොට පුතා 80ක බඩු වගයක් 130ට විකුණලා කීයක් ලාභයිද? කීයක් ලාභයිද? රුපියල් 50ක් ලාභයි. 80ක බඩු වගයක් 130ට විකුණලා එනම් 50ක් ලාභයි. මේ ලාභේ කාටද අයිති? සත්‍ය අයිතිකාරයට. එහෙනම් එයාට ඒ ලාභය ලබා දෙනවා. ඒතකොට එයාගේ හිමිකම තව රුපියල් 50ක් වැඩි වෙනවා. පැහැදිලිද? තව 50ක් වැඩි වෙනවා. තේරුණාද? right. හරි. යන්න 10 වෙනි එක. right. ණයගැතියා විසින් ආපසු වූ බඩුවල වටිනාකම 8යි. අන්න. හොඳට බලන්න පුතා. හොඳට බලන්න. ඒ ගනුදෙනු රවුම් කරගන්න ටියුට් එකේ රවුම් කරගන්න. ඒවා ගෙදරදී වැඩිපුර බලන්න. මොකද ඒවා එක්සෑම් එකේ ඒ වගේ ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව තියෙන පේපරේ ගාන මම ටියුට් එකට දාලා නැහැ. නමුත් ඒ වගේ ගාණක් තියෙනවා. හරිද? මොකද මම ඔයාලට කියලා තිනවා තියරි ක්ලාස් එක යන්නේ එක්සෑම් ලෙවල් එකෙන්ම ගෙනියනවා. ඒක ස්ටෑන්ඩඩ් එක අඩු කරලා සිම්පල් ලොසින්ජර් ගණන් හදන්නේ නැහැ. පැහැදිලිද? එක්සෑම් ලෙවල් එකෙන්ම ස්ටෑන්ඩඩ් එක ගෙනියනවා. රයිට්. දැන් මේ ණයගැතියා
ආපව් එවන්න බඩුවල වටිනාකම 8යි. දැන් බලන්නකෝ ඉස්සෙල්ල වෙච්ච දේ. මෙතන වෙච්ච දේ බලන්නකෝ. 80ක බඩු වගයක් වික්කේ කීයටද? 130කට. දැන් මේ බලන්න. පිරිවැය 80යි විකුණුම් මිල එතකොට ඒ විකුණුම් මිලට තමයි ණය ගැතිය බිහි වුණේ. ණය ගැතියා බිහි වුණේ. ඒක 130යි. ඒ අනුව ලාභය කීයද? ලාභය 50යි. ලාභය කීයද පුතා? 50යි. පැහැදිලිද? ලාභය 50. හොඳට බලන් ඉන්න. හරිද? දැන් අර මගෙන් බඩු අරන් ගිය එක්කෙනා ඉන්නවනේ. එයා රුපියල් 8ක් වටින බඩු වගයක් රිටර්න් මට එවනවා. හරිද? මේ ණයට විකිණීම. හරිද? මේ ණයට විකිණීම. පුතා මේක මේ ගානේ ඉන්නකෝ අපි 10නේ කරන්නේ. 10නේ කරන්නේ. 4 5 6 7. දැන් ඔයා රූලක් නම් ලියන්නේ දැන් මේකට රූල් 2යි 3යි 6යි 8යි 10. රූල් 12ක් ඉඩ තියන්න. රූලක් නම් ලියන්නේ රූල් 12ක්. එහෙම නැත්නම් රූලක් නෙමෙයි නම් ඉඩ තියාගන්න රූල් 8ක් විතර ඉඩ තියලා දාගන්න සටහන කියලා. රූල් 8ක් විතර ඉඩ තියලා දාන්න සටහන කියලා. රූලක් නම් රූල් 12ක් ඉඩ තියන්න. රූලක් නෙමෙයි නම් ගනුදෙනු ලියාගෙන ආවේ රූල් 8ක් ඉඩ තියලා දාන්න සටහන. ඒ යටතේ ලියන්න ආපසු එව් බඩුවල විකුණුම් වටිනාකම සෙවීම. හරිද? ආපසු එව් බඩුවල විකුණුම් වටිනාකම සෙවීම. හරිද? right. ආපසු එව් බඩුවල විකුණුම් වටිනාකම සෙවීම සටහන. දැන් ඒ යටතේ මම මෙන්න මෙතනින් වෙන් කරගන්නම් පුතා. දැන් මේක තමයි සටහන. දාගන්න මෙතනදි තමයි ණයට විකිණීම සිදු වුණේ. ණයට විකිණීම 80ක බඩු වගයක් 130ට වික්කා. එතකොට 130ට ගත්ත කෙනාට අපි කිව්වේ ණය ගැතියා. ණය ගැතියා කියලා. එතකොට ලාභේ 50යි. හරිද? දැන් මෙයා ආපහු එවනවා. ආපසු එවීම. right. දැන් ආවිල්ලා කියනවා අර එදා මම ඔයාගෙන් ඇඳුම් වගයක් අරන් ගියානේ. මේ අරන් ගිය කලිසමක හිලක් තියෙනවා. පැහැදිලිද? කලිසමක හිලක් තියෙනවා. මේක අඳින්න බෑ. මේ කලිසම ඔන්න ඔයාට මම රිටර්න් එව්වා. ආපහු මට ගෙනල්ලා දෙනවා. ඒතර ඒ ගෙනල්ලා දෙන කලිසමේ පිරිවැය 8යි. පැහැදිලිද? දැන් මම ණය ගැතියට ඔක්කොම ඇඳුම් ටික වික්කේ 130ට. 130ට තමයි ඔක්කොම වික්කේ. දැන් මෙයා අර හිල් වෙච්ච කලිසම ගෙනල්ලා දුන්නානේ. දැන් මට 130ක් ඉල්ලන්න පුළුවන්ද? ඉල්ලන්න බෑ. ආ හිල් වෙච්ච කලිසම ගෙනල්ලා දුන්නානේ. ඒත් 130ක් ඉල්ලන්න බෑ. එහෙනම් මම මේ බලනවා හිල් වෙච්ච කලිසම එයාට කීයටද වික්කේ කියලා. ඒතර මම මේක දන්නේ නෑ. පැහැදිලිද? මම මේක දන්නේ නෑ. තේරුණාද? හරි. දැන් ඔයාට පැහැදිලි. මෙතන බැලු බැලමට පේන්නේ නැද්ද? 80ක බඩු වික්කේ 130ට නම් 80ක බඩු වික්කේ 130ට නම් රුපියල් 8ක කලිසම විකුණන්නේ නැත්තේ කීයටද?
8 කලිසම කීයට විකුණන්නේ නැත්තේ? කීයටද? 13කට. පැහැදිලිද? 13කට. තේරුණාද? 80ක බඩු වික්ක 130ට නම් රුපියල් 8 කලිසම වික්ක කීයටද? 13ට. පැහැදිලිනේ පේනවනේ. දැන් නිකන් හරි පුතා මේක 8 නැතුව 17 වුණා නම් 17 වුණා නම් කොහොමද? දැන් කීයටද වික්ක කියලා හොයාගන්න පුළුවන්ද? අර වගේ 8 තිබ්බ නිසා 13. 17 තිබ්බනම් අන්න එතකොට දැන් ඔයා උම්මතු ගෝ ටික එක පැටලෙනවා නේ. අන්න ඒක නිසා අපි ඒක ගන්න ක්‍රමයක් බලමු. මෙතනට මොන ගාන දුන්නාත් මෙතනට මොන ගාන දුන්නාත් ඒක වික්ක ගාන හොයා ගන්න ක්‍රමයක් බලමු. රයිට්. රයිට්. දැන් මම දානවා 8. දවාට 8 කෙලින්ම පේනවා. 80 130ට දුන්නා නම් 8 කලිසම දෙන්න ඕනේ 13ට. නම් මේ 13 හොයා ගන්න විදිය. අපි බලමු මොකද හැම වෙලේම 8 එන්නේ නැහනේ. මේක 22 වෙන්න පුළුවන්, 32 වෙන්න පුළුවන්, 37 වෙන්න පුළුවන්. ඒතකොට මේක පේන්නේ. අන්න ඒක හොයන්නේ පුතා මේමයි. හරිද? 8 කලිසම කිලෝවට කියලා තියෙනවනේ. පිරිවැය දුන්නානේ. එහෙනම් ඒ 8 ගන්නවා මෙතනට. හරිද? ඒ 8 උඩින් සමාන වෙන්නේ කීයටද? උඩින් සමාන වෙන්නේ කීයටද? 8 සමාන 80ට. එහෙනම් සමාන වෙන එකෙන් ඒක බෙදනවා. සමාන වෙන එකෙන් බෙදනවා. පැහැදිලිද? හොයා ගන්න ඕනේ වික්ක මිල. එහෙනම් වැඩි කරනවා 130න්. 130න්. පැහැදිලිද? රයිට්. තේරුණාද? සමාන වෙන එකෙන් බෙදුවා හොයා ගන්න ඕන එකෙන් වැඩි කරා. පැහැදිලිනේ එතකොට? 8 වරක් 1යි 8 වරක් 10යි. 130 බිඳුව අයින් වුණාම 13යි. පැහැදිලිද? එහෙනම් මේ කලිසමේ ලාභයක් තිබ්බ මට රුපියල් 5ක. මේ හිල් වෙච්ච කලිසම යාට විකුණීමෙන් ලාභෙ තිබ්බ 5ක. තේරුණාද? මේ 5 කෙලින් හොයා ගන්න පුළුවන් විදියක් කියන්න. කෙලින්ම හොයා ගන්න පුළුවන් විදියක්. 8 තියෙනවනේ. 8 දුන්නනේ. ඒක සමාන වෙන්නේ 80ට. එහෙනම් බෙදනවා 80න්. හොයා ගන්න ඕනේ ලාභේ. ඒක කීයද උඩින්? 50යි. එහෙනම් වැඩි කරනවා කීයෙන්ද? 50න්. පැහැදිලිද? රයිට්. එතකොට 8 වරක් 1යි 8 වරක් 10යි. 10ට 10 1යි 50ට 10ව 5යි. කෙලින්ම එනවා. පැහැදිලිද? එහෙම ගන්නත් පුළුවන්. තේරුණාද? රයිට්. දැන් ඔන්න අර මගෙන් බඩු අරන් ගිය මිනිස්සයා ආපහු රිටර්න් බඩු ගේනවා. හිල් වෙච්ච කලිසම අරන් එනවා. එතකොට ඒක මගේ ෂොප් එකට ආපහු වැටෙනවා. ඇඳුම් කඩේට වැටෙනවා. එතකොට කඩේ තියෙන ඇඳුම් ටික වැඩි වෙනවා. කඩේ තියෙන ඇඳුම් ටික වැඩි වෙනවා. කීයකින්ද? රුපියල් 8කින්. හිල් වෙච්ච කලිසම න්යාවේ තොගේ වැඩි වෙනවා ධන 8ක්. පැහැදිලිද? පුතා දැන් ණයට වික්ක වෙලාවේ ණය ගැතිය හිටියා 130ක්. ණය ගැතිය හිටිය 130ක්. 80ක බඩු 130ට දුන්නාම දැන් එයා හිල් වෙච්ච කලිසම ගෙනාවනේ. රයිට්. ඒ කලිසම එයාට වික්ක කීයටද මම? 13ට. එහෙනම් දැන් මට කියන්න පුළුවන්ද මේ 130ක් දෙන්න කියලා? එයාගේ හිල් වෙච්ච කලිසමක් දුන්නේ වාට. ඒකේ සල්ලි මං ගෙවන්නේ නේ. එහෙනම් අර ණය ගැතියා දැන් රුපියල් 13කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද? 13කින් අඩු වෙනවා. ඒතර ණය ගැතියා කියන්නේ වත්කමක්. ඒක අඩු වෙනවා රුපියල් 13කින්. පැහැදිලිද? ගාන බැලන්ස්ද? නෑ. එතකොට අපි හිල් වෙච්ච කලිසම 8ක 13ට වික්කම ලාභයක් තිබ්බ 5ක. ලාභයක් තිබ්බ 5ක. දැන් මට ඒ ලාභේ නැති වෙලා යනවා පුතා. ඒ ලාභේ නැති වෙලා යනවා. එහෙනම් මගේ ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙද්දී හිමිකමත් අඩු වෙනවා. ලාභය අඩු වෙද්දී හිමිකමත් අඩු වෙනවා. පැහැදිලිද?
තේරුණාද? පුතා ඒ ගාන රවුම් කරලා ගෙදරදී වැඩිපුර බලන්න. ඒවා හොඳ ගණන්. පැහැදිලිද? හරි. ඊළඟට 11. පුතා 11 ගනුදෙනුවත් වැදගත්. ඒකත් රවුම් කරගන්න. ඉදිරියේදී අපිට ඒවා සරල ගණන් බවට පත් වෙයි. මගේ අත්දැකීමෙන් කියන්නේ. දැන් 2021 22 හැම එකේම මුලින් මේවා හදද්දී අමාරුයි. නමුත් ඒවා නැවත නැවත හදද්දී ඒක සිම්පල් ගානක් බවට පත් වෙනවා. පැහැදිලිද? රයිට්. 4. හරිද? දැන් මම මෙයාව පොඩ්ඩකට මකන්නම්. ඔයාලට මේක පැහැදිලි කරන්න. මෙන්න ඉන්නවා මගේ ණය ගැතියා. ණය ගැතියා. එතකොට මෙයා තමයි මගෙන් ණයට බඩු ගත්ත කෙනා. ණයට බඩු ගත්ත කෙනා. එතකොට එයාගෙන් මට සල්ලි එන්න උනා. එයාගෙන් මට සල්ලි එන්න උනා. එතකොට මෙයා බලන්න රුපියල් 4ක දුන්වට්ටමක් ලබා දීමෙන් පසු ණයගැතියන්ගෙන් ලද මුදල 26යි. රයිට්. ඒ කියන්නේ මේමයි. දැන් මං කියනවා මේ මට මුදල් හදිසි. මට සල්ලි දෙන්න පුළුවන්ද? දැන් මෙයා ටිකක් අදිමදි වෙනවා. ඒතර මං උපක්‍රමයක් කියනවා. හරි. ඔයා මේ දිනේට කලින් සල්ලි දෙනවා නම් මම ඔයාට දෙනවා දුන්වට්ටම. දුන්වට්ටම. පැහැදිලිද? ඒක රුපියල් 4යි. හරිද? ඒ කියන්නේ ඒ සල්ලි මට එපා. ඒ සල්ලි එපා. පැහැදිලිද? බැලන්ස් එක දෙන්න. එතකොට මෙයා මට මුදල් දෙනවා පුතා. ලද මුදල එයාගේ ලැබෙන මුදල 26යි. පැහැදිලිද? මම 4ක් එපා කිව්වට පස්සේ එයා මට සල්ලි දෙනවා කීයක්ද? 26ක්. එහෙනම් මට කියන්න එයාගෙන් මට ලැබෙන්න තිබ්බ මුළු ගාණ කීයද? මුළු ගාණ කීයද? 30ක් නේ. 30ක්. පැහැදිලිද? ඒ 30ක් එන්න තියෙද්දි තමයි මම කියන්නේ අනේ මේ මට 4ක් එපා. ඉතිරි එක දෙන්නකෝ. අන්නේම කිව්වම එයා දෙනවා කීයක්ද? 26ක්. පැහැදිලිද? හරි. එහෙනම් අපි මේක සමීකරණයට දාමු. මම මේක මකනවා. කීයද ගනුදෙනු අංක 11. ගනුදෙනු අංක 11. පැහැදිලිද? ණයගැතියගෙන් මුදල් හම්බ වෙනවා. ඒතර ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික වැඩි වෙනවා. කීයකින්ද? 26කින්. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 26ක්. පැහැදිලිද? ණයගැතිය මොකද වෙන්නේ? දැන් අපිට ආපහු එයාගෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්ද? බෑ. එයා සල්ලි දුන්නානේ. එහෙනම් ණයගැතියා අඩු වෙනවා කීයකින්ද? 30කින්. 30කින්. ණයගැතිය කියන්නේ මොකක්ද? වත්කමක්. එයා අඩු වෙනවා 30කින්. දැන් මේ බලන්න පුතා. ඇයි රුපියල් 26ක් දෙද්දී එයා 30ක් අඩු උනේ? 4ක් මම එපා කිව්වා. ඒතර 4ක් එපා ගොම ණයගැතිය නිකම් අඩු වුණා. රුපියල් 4ක්. 26ක් අඩු වුණා සල්ලි දීපු නිසා. සල්ලි දීපු නිසා. ඒතර ඔක්කොම ණයගැතියා 30කින් අඩු වුණා. දැන් මේ බලන්නකෝ. මේක බැලන්ස්ද? නෑ නේ. බැලන්ස් නැත්තේ මෙන්න මේ දුන්වට්ටම නිසා. පැහැදිලිද? හරි. දැන් මට කියන්න මේක ලාභයිද පාඩුයිද? ලාභයිද පාඩුයිද? පාඩුයි. 30ක් එන්න තිබ්බා මම 4ක් එපා කිව්වා. පාඩුයි. දෛනික ව්‍යාපාර කටයුතු තුලින් පැන නගින එවැනි පාඩු ගිණුම් කරන්නේ අඳුනගන්නේ වියදම් මැටියට. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින එවැනි පාඩු ගිණුම් කරන්නේ අඳුන්වන්නේ
වියදම් ඇටියට. තොර මෙච්චර වෙලා මට එහෙම වියදමක් තිබුණේ නෑ. එහෙනම් මගේ වියදම වැඩි වුණා. වියදම වැඩි වෙද්දී මෙච්චරලා එහෙම එකක් තිබ්බේ නෑනේ. වියදම වැඩි වුණා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. ලාභේ අඩු වෙද්දී හිමිකමත් අඩු වෙනවා. එහෙනම් හිමිකම යටතේ දාන්න ඍණ 4යි. ඍණ 4යි. පැහැදිලිද? right. 12. තේරුණාද? පුතා ඒවා ටියුට් එකේ ඒ ඉලක්කම් රවුම් කරලා ගෙදරදී වැඩිපුර බලන්න. පැහැදිලිද? එතකොට ඒ ගනුදෙනු ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඔයාලට සරල දේවල් බවට පත් වෙයි. මුලින්ම ඒවා ටිකක් අමාරු ගනුදෙනු වගේ තේරෙයි. නමුත් මේ ටියුට් එක ඉවර වෙද්දී මේවා සරල ගනුදෙනු බවට පත් වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ 12. රක්ෂණ ගාස්තු ගෙව්ව 15යි. right. දැන් අපි රක්ෂණ ගාස්තු ගෙවනවා. ගෙවද්දී ව්‍යාපාරයේ මුදල් ටික අඩු වෙනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම අඩු වෙනවා රුපියල් 15ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15ක්. අනෙක් අතට රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. එහෙනම් අපේ මෙච්චරලා අපිට එහෙම වියදමක් තිබ්බේ නෑ. අපේ වියදම එහෙනම් වැඩි වෙනවා. වියදම වැඩි වෙද්දී ලාභේ අඩු වෙනවා. ලාභේ අඩු වෙද්දී හිමිකමත් අඩු වෙනවා ඍණ 15ක්. පැහැදිලිද? ඍණ 15ක්. ඇයි පුතා මේ හිමිකම අඩු වුණේ? ලාභය අඩු වෙච්ච නිසා. ඇයි ලාභය අඩු වුණේ? රක්ෂණ ගාස්තු වියදම වැඩි වෙච්ච නිසා. පැහැදිලිද? right. ඊළඟට 13. මොකද්ද කියන්නේ? ලද ආයෝජන ආදායම් 18යි. පුතා ව්‍යාපාරෙට ආයෝජන ආදායම් ගලාගෙන එනවා. ඒතර ආයෝජන ආදායම් මෙද්දී ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම වැඩි වෙනවා ධන 18කින්. ධන 18කින්. අනෙක් අතට මේක ආයෝජන ආදායම. මේක ආදායමක්. අපිට මෙච්චර වෙලා එවැනි ආදායමක් තිබුණේ නෑ. එහෙනම් අපේ ආදායම තව වැඩි වුණා. ආදායම වැඩි වෙද්දී ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙද්දී හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් දාන්න හිමිකම් යටතේ ධන 18යි. ධන 18යි. 14. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රැගෙන යන ලද භාණ්ඩවල වටිනාකම 8යි. පුතා අයිතිකාරයා ව්‍යාපාරේ බඩු වගයක් අරන් යනවා. දැන් අපි දන්නෝ තිලකවර්ධනගේ අයිතිකාරයා හවස වෙඩින් එක. ඉතින් ව්‍යාපාරට ඇවිල්ලා ව්‍යාපාරේ සර්ට් එකක් අරන් යනවා. වෙඩින් එකට අඳින්න. එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට. ඒතර මේකේ තියෙන තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. තොගය අඩු වෙනවා. තොගය කියන්නේ වත්කමක්. ඒක රුපියල් 8කින් අඩු වෙනවා. අනෙක් අතට දැන් අයිතිකාරයන්නේ ගත්තේ පුතා. අයිතිකාරයන්නේ ගත්තේ. එහෙනම් අයිතිකාරයට මෙච්චරක් අයිතිද? 50000ක් අයිතිද දැන්? නේ. එයාගේ අයිතියත් මොකද වෙන්නේ? අඩු වෙනවා. සල්ලි දාන්න වත්කම් දාන්න අයිතිය වැඩි වෙනවා. දාපුවා නැවත ගද්දී අයිතිය අඩු වෙනවා. එහෙනම් එයාගේ හිමිකම අඩු වෙනවා ඍණ 8කින්. පැහැදිලිද? පැහැදිලිද? හරි. එතනින් ප්‍රශ්නංක කීද? 15 අපි ප්‍රශ්නංක 15 අපි ඉවර කරනවා. පැහැදිලිද?
රයිට් වැඩි ඉවරයි. හරි අපි යන් ප්‍රශ්න අංක 16ට. රයිට්. හරි ගාන වෙනස් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. රයිට්. ලියන්න පොතේ ගිහලා ප්‍රශ්න අංක 16 කියලා. ප්‍රශ්න අංක 16 කියලා. හරි. ඒකේ බලන්න කියනවා RD ටෙක්ස්ටයිල්ස් ව්‍යාපාරයේ 2021 1 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පාත දී ඇත. නිකම් ප්‍රකාශනයක් දීලා. බලන්න මොනවද තියෙන්නේ? මෝටර රථ තොග වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ පුතා ණය ගැතියෝ. අන්න. හයිලයිට් කරගන්න. right. අපි එකින් එක අලුතෙන් යම් දේවල් ඉගෙන ගන්නවා. වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. හයිලයිට් කරගන්න. හයිලයිට් කරලා ලියාගන්න පුතා මේ කියන්නේ ණය ගැතියෝ. ණයට බඩු ගන්න කෙනා. ණය ගැතියෝ. පැහැදිලිද? ණයට බඩු ගන්න කෙනා. ණය ගැතියෝ. පැහැදිලිද? හරි. මුදල් ඊට පස්සේ හිමිකම තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ. right පුතා highlight කරගන්න. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. highlight කරලා ලියාගන්න. ඒ කියන්නේ ණය හිමියෝ. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ කාටද? ණය හිමියන්ට. ණය හිමියන්ට. හරිද? හරි. ඊළඟට එයා කියනවා 2021 ජනවාරි මාස 2021 ජනවාරි මාසය තුලදී සිදු ගනුදෙනු හා සිදුවීම් පාත පරිදි වේ. පුතා highlight කරගන්න 2021 ජනවාරි මාසය කියන එක. ජනවාරි මාසය. එතකොට දැන් 2021 ජනවාරි මාසය ආරම්භ වෙන්නේ කවද්ද? ජනවාරි 1. එතකොට මේ මාසය ඉවර වෙන්නේ කවද්ද? 2021 ජනවාරි 31. ඔහොමනේ වෙන්නේ. ජනවාරි මාසේ. එතකොට ඔයාට අර මූල්‍ය තත්ත්වයක් දුන්නා කිව්වේ. ගානේ මුල RD ටෙක්ස්ටයිල්ස් ව්‍යාපාරයේ 2021 1 දිනට. ඒ කියන්නේ කවද්ද පුතා? මාසේ මුලට. මාසේ මුල. මාසේ මුලනේ පුතා. එහෙනම් ඒ ඩේට් එක highlight කරලා එතන 2021 1 දිනට ඩේට් එක highlight කරලා ලියන්න පුතා. මාසයේ මුල. මාසයේ මුල. මාසයේ මුල. ඩේට් එක highlight කරලා ලියන්න මාසයේ මුල. දාන්න පුතා මාසයේ මුල ටියුට් එකේම ලියන්න. එහෙනම් මේ මාසයේ මුල ආරම්භක ශේෂ. ආරම්භක ශේෂ. මාසයේ මුල ආරම්භක ශේෂ. එහෙනම් මේ මාසයේ මුල ආරම්භක ශේෂ. පැහැදිලිද? දැන් කියන්නේ මෙහිමයි පුතා. දැන් ජනවාරි මාසේ පටන් ගද්දිම අපි ගාව මෝටර රථ තියෙනවා. භාණ්ඩ තොගයක් තියෙනවා. ණය ගැතියොත් ඉන්නවා. ලාච්චුවේ සල්ලිත් තියෙනවා. ගෙවන්න ණය හිමියොත් ඉන්නවා. පැහැදිලිද? මාසේ පටන් ගද්දිම දැන්ට කරන් යන බිස්නස් එකක් මේ. මාසේ පටන් ගද්දිම දැන් හිතන්න කැන්ඩි එක කියලා.
දැන් අප්‍රේල් මාසෙ ඉවර වෙලා මැයි මාසේ පටන් ගද්දී කැන්ඩි එකේ ගොඩනැගිලි තියෙනවා. මැයි පළවෙනිදට. තොග තියෙනවා. ලාච්චුවේ සල්ලි තියෙනවා. ණය ගෙතියෝ ඉන්නවා. මෝටර රථ තියෙනවා. ණය හිමියෝ ඉන්නවා. බැංකු ණය ගෙවන්න තියෙනවා. මාසේ පටන් ගද්දී ශේෂයන් වගේක් තියෙනවා. පැහැදිලිද? දෙවාලේ ගෙදර බලන්නකෝ. අප්‍රේල් මාස ඉවර වෙලා මැයි මාසේ පටන් ගන්නවා කියලා හිතන්නකෝ. මැයි මාසේ ආරම්භ වෙනවා. ඒතර ආරම්භ වෙද්දි ගෙදර පුටු තියෙනවනේ. ටීවී තියෙනවනේ. ගෙදරේ ගොඩනැගිලි වටිනාකමක් තියෙනවනේ. අම්මගේ අතේ සල්ලි තියෙනවනේ. ශේෂ වගේක් තියෙනවා. අලුතෙන්ම ගන්න ඕනේ. පැහැදිලිද? ජනවාරි මාසේ සිදුවෙච්ච ගනුදෙනු ටිකක් එයා දීලා අපිට කියන අවශ්‍ය වන්නේ ඊයත ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිනුම් කරන සමීකරණයේ භාවිතා කරමින් පෙන්눔 කර එක් එක් අගයන් ඉදිරියෙන් එය වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කිරීම. පහත ආකෘතිය භාවිතා කරන්නලු. එනේ පහත ආකෘතිය වගේ එකක් පාවිච්චි කරන්න කියනවා. හරි. එහෙනම් අපි රූල් කරගමු පුතා ඒ වගේ ආකෘතියක්. ඒ වගේ ආකෘතියක්. මේක දිනය වත්කම් දාන මෝටර රථය මෙතන තොගය මෙතන වෙළඳ ලැබිය යුතු දෑ ඒ කියන්නේ ණය ගැතියෝ මුදල් වගකීම් යටතේ වෙළඳ ගෙවිය යුතු දෑ මෙතන හිමිකම්. දාගන්න. පුතා දැන් මේකෙත් බලන්න අර ගනුදෙනු හෝ සිදුවීම් දිහා බලලා බලන්න හැම එකේම අගට තියෙන බිංදු තුනක්ද කියලා. බිංදු 3යි බිංදු 3යි බිංදු 3යි බිංදු 3යි බිංදු 3යි. ඔව් නේ. ඔව්. එහෙනම් අපිට බිංදු 3ක් ඉවත් කරලා ගන්න හදන්න පුළුවන්. එහෙනම් මේක උඩින් දාන්න රූ දහස් වලින් කියලා. රූ දහස් වලින්. හරිද? මේ කමා එකක් කමා එකක්. එක නෙමෙයි රූ දහස්. එහෙනම් මම දැනට අර ජනවාරි 1 තියෙන ශේෂය දාගන්නවා. රයිට්. දාගන්න උදා දැනට ශේෂයක් තියෙනවනේ. බිස්නස් එකේ මෝටර රථයක් තියෙනවා කීයකද? 250ක. තොග තියෙනවා දැනට 70ක්. ණය ගැතියෝ ඉන්නවා 50ක්. මුදල් තියෙනවා 30ක්. හරි. හරිද? දැන්ට මං ආරම්භක ශේෂයන් ටික දාගත්තා. එයා දීලා තිබ්බේ අර ජනවාරි 1 වෙනිදා ගියන්. හරි. දැන් ජනවාරි මාසේ ගනුදෙනු වල බලපෑම මේකට මං දාන්න යන්නේ. දාන්න ඩේට් එක 1/2 ජනවාරි 2 1/2. හරිද? දැන් පුතා අර 8 වෙනි ගනුදෙනුවක් ඔයා ඇව්වේ. එයාට මේක බලලා මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. පිරිවැය 50ක බඩු තොගයක් මං අර අග බිංදු 3 අයින් කරලා කියන්නේ. 75කට අත්පිට මුදලට විකිණීම. දැන් පුතා මෙන්න අපේ ව්‍යාපාරය. හරිද? දැන් මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන තොග
හරිද? 50ක බඩු වගේක් 75ට විකුණනවා. එතකොට මේ තොගය මොකද වෙන්නේ? බිස්නස් එකෙන් එළියට යනවා. පැහැදිලිද? ව්‍යාපාරේ තියෙන තොගය බිස්නස් එකෙන් එළියට යනවා 50යි. පැහැදිලිද? තොගය එළියට යනවා. විකුණන්නේ මුදලට. ඒ නිසා මුදල් එනවා බිස්නස් එක ඇතුළට 75. පැහැදිලිද? තේරුණාද? දෙවාල ගෙවල් ගාව කඩේ කියලා හිතන්නකෝ. කඩේ මොකද කරන්නේ? බඩු විකුණනවා. ෆුඩ් සිටියට ගියාම මොකද වෙන්නේ? බඩු විකුණනවා. එතකොට ෆුඩ් සිටිය ඇතුලේ තියෙන බඩු ටික එළියට යනවා. තොගේ එළියට යනවා. ඔයා ෆුඩ් සිටි එකේ ලාච්චුට සල්ලි දාලා එනවා. ඒකනේ වෙන්නේ. පැහැදිලිද? එතකොට තොගේ එළියට යනවා 50. එතකොට ව්‍යාපාරයේ ඇතුලේ තියෙන තොග අඩු වෙනවා. තොගේ අඩු වෙනවා රුපියල් 50. තොගේ කියන වත්කම අඩු වෙනවා 50. තොගේ අඩු වෙලා ව්‍යාපාරය ඇතුළට මුදල් එනවා. එතකොට ව්‍යාපාරය ඇතුළේ තියෙන මුදල් වැඩි වෙනවා 75. පැහැදිලිද? 50ක බඩු 50ටම දෙන්නේ නැහනේ පුතා. දැන් ඔයා භාණ්ඩයක් 50ට අරන් 50ටම විකුණන්නේ නැහනේ. ඒ කියන්නේ ලයිට් බිල් ගෙවලා සේවකයන්ට පඩි ගෙවලා ඔයා 50ට අරන් 50ට දෙනවා. ඒතර සේවකයන්ට පඩි ගෙවන්න ඕන, ලයිට් බිල් ගෙවන්න ඕන, බිල්ඩින් එකේ රෙන්ට් එක ගෙවන්න ඕන. ඒතර ඒවා ගෙවන්නේ පොලිසියෙන්ද? නෑ. පැහැදිලිද? අපි ලාභ තියන් තමයි බිස්නස් එකක් කරන්නේ. 50ක බඩු 75කට වික්කා. ඒතර තොගේ අඩු වුණා. ව්‍යාපාරට මුදල් ටිකක් ආව 75ක. කීයක් ලාභයිද පුතා? කීයක් ලාභයිද? 25ක් ලාභයි. කාටද ඒක අයිති? සත්‍ය අයිතිකාරයට. එහෙනම් එයාගේ හිමිකම වැඩි වෙනවා ධන 25කින්. පැහැදිලිද? ධන 25කින්. right. ඊළඟ 1.7 දාන්න 1.7 ණයට ගෙනුම් 40000යි. දැන් ණයට බඩු අරන් එනවා. දැන් ගෙදර කියලා හිතන්නකෝ. ගෙදරට හාල් පොල් ණයට ගේනවා. ගේද්දි ගෙදර තියෙන හාල් පොල් තොගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. තොගය වැඩි වෙනවා. ඒතර තොගය කියන්නේ වත්කමක්. ඒක වැඩි වෙනවා ධන 40කින්. ධන 40කින්. තොගය කියන වත්කම වැඩි වෙනවා ධන 40කින්. මුදල් අඩු වෙනවද පුතා? මුදල් අඩු වෙනවද? නෑ නෑ. සල්ලි අඩු වෙන්නේ නෑ. ණයට ගෙන ආවේ. ණයට ගෙන ආවේ. ණයට බඩු දීපු කට්ටියට අපි කියන්නේ ණය හිමියෝ. වර්තමානයේ යාලට කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. අලුත් විෂය නිර්දේශයට අනුව යාලට කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. මෙච්චර වෙලා අපිට ණය හිමියෙක් හිටියේ නෑ. ණයට බඩු ගෙන ආවා. ඒතර තොගය වැඩි වුණා. ණය හිමියා වැඩි වෙනවා. ණය හිමියා වැඩි වෙනවා. ණය හිමියා කියන්නේ වගකීමක්. ඒක වැඩි වෙනවා ධන 40කින්. තව සල්ලි ගෙවන්න ඕන. ණය හිමියන්ට තව සල්ලි ගෙවන්න ඕන. right. ඊළඟට ජනවාරි 10 දාන්න පුතා 1.10 1.10 ජනවාරි 7 ජනවාරි 7 උනේ ණයට බඩු ගත් එක. ගත් භාණ්ඩ වලින් රුපියල් 5ක භාණ්ඩ ආපසු අරවා යැවීම. 5ක බඩු වගේ රිටර්න් යවනවා. පුතා ඒ ගත්ත බඩු ඩැමේජ් වෙලා. නැත්නම් අපි ඉල්ලපු වර්ගයේ ඒවා නෙමෙයි. නැත්නම් ඒවා යල් පැනලා. නැත්නම් නැෂ්‍ය වෙලා. මේ මොකක් හරි හේතුවක් නිසා ඒ බඩු ටික නැවත රිටර්න් යවනවා. යවද්දී දැන් අපේ බඩු ටික රිටර්න් යවනවානේ. ගත්ත බඩු නැවත රිටර්න් යවනවා. යවද්දී ව්‍යාපාරය ඇතුලේ තියෙන තොගය අඩු වෙනවා. තොගය අඩු වෙනවා. නම් මේ තොගය අඩු වෙනවා රුපියල් 5ක්.
පාක තොගයක් අඩු වෙනවා. අනෙක් අතට ණයට ගත්ත බඩුනේ යවන්නේ. දැන් ණයට ගත්ත 40ක්. ඒ නිසා ණයමියට ගෙවන්න ඕන 40ක්. දැන් රිටර්න් යවුවම 40ක්ම ගෙවන්න ඕනේ නේ. මෙයාට 40ක් දෙන්න ඕනේ නෑනේ. ගත්ත බඩු වලින් 5ක් ඩැමේජ් ටික යවුවා. නම් මෙයාට ගෙවන්න තියෙන ගාන රුපියල් 5කින් අඩු වෙනවා. පැහැදිලිද? 5කින් අඩු වෙනවා. තේරුණාද? right. 15 දාන්න 1.15. හරි. වෙළඳ ලැබිය යුතු ණය ගැතියන්ගෙන් 15ක් ලද අතර 3ක් හානි කරන අලාභ ලෙස කපාරන ලදී. අන්නේවා හයිලයිට් කරගන්න අලුතෙන් හම්බෙන ඒවා. අලුත් දේවල් අපි ටික ටික ඉගෙන ගන්නවා. එතකොට වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතිය. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතිය. දැන් අපේ ඔක්කොම ණය ගැතියෝ ඉන්නවා පුතා 50. හරිද? දැන් ඒ ඔක්කොම අයනේ. දැන් ඔන්න එක ණය ගැතියෙක් ඉන්නවා අපි මෙයාව හම්බ වෙන්න යනවා. right. ණය ගැතිය. හරිද? අපි කියනවා මේමයි ඔයාගෙන් හම්බ වෙන්න තියෙන සල්ලි වලින් එයා මට 15ක් දෙනවා පුතා. මුදල් දෙනවා කීයක්ද? 15ක්. හරිද? 15ක් දෙනවා. 3ක් හානි කරන අලාභ ලෙස කපාරිනවා. 3ක් හානි කරන අලාභ. හානි කරන අලාභ. අලුත් වචනයක්. පැහැදිලිද? අලුත් වචනයක්. පුතා මෙන්න මේ හානි කරන අලාභ කියන එක හයිලයිට් කරලා ලියා ගන්න. බොල් ණය. පැහැදිලිද? බොල් ණය. හරි. දැන් මේ මෙතන මොකක්ද කේස් එක? right. ණය ගැතියව අපි හම්බෙන්න ගියාම අපි කියනවා මේ අපි දුන්න නිමල් කියලා. නිමල් අර ඔයා බඩු ගත්තනේ අපේ කලින් සල්ලි ටික ගන්න බැරිද? නිමල් කියනවා එපා වෙලා තියෙන්නේ. සල්ලි දෙන්න විදියක්ම නෑ. මම ඔයාට රුපියල් 15ක් දෙන්නම්. 15ක් දෙන්නම්, උපරිම 15ක් දෙන්නම්. ඒතර අපි කියනවා නෑ නිමල් ඔයාගෙන් එන්න තියෙන ගාණ 18යි. සම්පූර්ණ ගාණ 18යි. නිමල් කියනවා මේ අහන්න මට 18ක් දෙන්න විදියක් නෑ. රුපියල් 15යි උපරිම දෙන්න පුළුවන්. රුපියල් 15 උපරිම දෙන්න පුළුවන්. ඒතර අපි යන බැලන්ස් රුපියල් 3. ඒක ගෙවන්න විදියක්ම නෑ. මම නන්නත්තර වෙලා ඉන්නේ. පැහැදිලිද? කරන්න දෙයක් නෑ. ඒතර ව්‍යාපාරයේ තීරණය කරන පුතා එක හානි කරන අලාභ බොල් ණයක් ලෙස නැවත ලැබෙන්නේ නෑ. පොත් වලින් අයින් කරලා දානවා. පැහැදිලිද? අපි නෝ රයිට්. නිමල් ගැටලුවක් නෑ. එහෙනම් ඒක අපි අයින් කරන්නම්. රුපියල් 3ක් අපිට ඕනේ නෑ. ඔයා 15ක් දෙන්න. ඕක තමයි සිද්ධිය. දැන් මේ බලපෑම සමීකරණයට දාමු. නිමල් කියන ණය ගැතියගෙන් 15ක් එනවා. ඒතර ව්‍යාපාරය ඇතුලේ තියෙන මුදල් ටික 15කින් වැඩි වෙනවා. එහෙනම් දාන්න පුතා ගිහිල්ලා මෙතන මුදල් ධන 15යි. ණය ගැතිය මොකද වෙන්නේ? ණය ගැතිය අඩු වෙනවා කීයකින්ද? 18කින්. නම් වෙළඳ ලැබිය යුතු ණය ගැතිය ඇතුලේ ඉන්න නිමල් අඩු වෙලා යනවා 18ක්. සල්ලි දෙන්න විදියක් නැහැ. ඒතර ඒ 15ක් දෙද්දී ඇයි ණය ගැතිය 18කින් අඩු උනේ? අර ලැබෙන්න තියෙන ඉතිරි බැලන්ස් එක
අපි බැලුවා නිමල්ගෙන් ගන්න විදියක්ම නෑ. මිනිහා පුල් හින්දුස්තානි. ඒ නිසා සල්ලි ගන්න ක්‍රමයක් නෑ. ඒ තුන අපි හිතාදාගෙන පොත්වලින් අයින් කරා. ආපහු ලැබෙන්නේ නෑ කියලා. පැහැදිලිද? පුතා මේක දැන් ලාභයිද පාඩුයිද? ලාභයිද පාඩුයිද? පාඩුයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින මෙවැනි පාඩු ගිණුම් කරන්නේ හඳුන්වන්නේ මොන හැටියටද? වියදම් හැටියට. ගිණුම් කරන්නේ හඳුන්වන්නේ වියදම් හැටියට. එතකොට මෙච්චර වෙලා අපිට එවැනි වියදමක් තිබ්බද? නෑ. එවැනි වියදමක් තිබුණේ නෑ. එහෙනම් අපේ තියෙන වියදම් කොටට මේ වියදමත් ආවම වියදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වියදම වැඩි වෙද්දී මෙතනට එන්න. මේ හිමිකම ඇදිලා තියෙන්නේ මොකෙන්ද පුතා? කොටස් දෙකකින්. එකක් මොකද්ද? ප්‍රාග්ධනය. අනිත් එක මොකද්ද? ලාභය. ලාභය කොහමද ආවේ පුතා? ආදායම ඍණ වියදම. ආදායම ඍණ වියදම. එතකොට අපි ගත්තොත් ආදායම රුපියල් 150යි වියදම 100යි නම් ලාභේ 50යි. ලාභේ 50යි. එතකොට ප්‍රාග්ධනයේ 200ක් වුණොත් ඒ දෙක එකතු වෙලා ඇදෙන හිමිකම 250යි. පැහැදිලිද? හරි. එතකොට දැන් හානි කරන අලාභ නිසා 3ක් වියදම වැඩි වුණා. ඒක පාඩුයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින පාඩුවක්. එවැනි පාඩු ගිණුම් කරන්නේ සලකන්නේ වියදම් හැටියට. මෙතරලා අපිට එහෙම වියදමක් තිබුණේ. එහෙනම් තියෙන වියදම් කොටට මේකත් ඇවිල්ලා සෙට් වුණාම වියදම වැඩි වෙනවා. වියදම වැඩි වුණාම ලාභය අඩු වෙනවා. ලාභය අඩු වුණාම පුතා ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා ඇදෙන හිමිකමත් අඩු වෙනවා. එහෙනම් දාන්න හිමිකම යටතේ ඍණ 3යි. ඍණ 3යි. පැහැදිලිද? right. තර ජනවාරි 15 හරි. ඊට පස්සේ ජනවාරි 18 දාන්න 1/18 වැටුප්පා වේතන ගෙව්වා 18යි. වැටුප්පා වේතන ගෙවලා. එතකොට වැටුප්පා වේතන ගෙවද්දී ලාච්චුවේ තියෙන සල්ලි ටික අඩු වෙනවා. මුදල් ටික අඩු වෙනවා. එහෙනම් මුදල් කියන්නේ වත්කමක්. එහෙනම් ඒ වත්කම අඩු වෙනවා. ඍණ 18ක්. 18ක්. එතකොට වැටුප්පා වේතන කියන්නේ මොකක්ද? වියදමක්. මෙච්චර වෙලා අපිට එවැනි වියදමක් තිබෙන්නේ. එහෙනම් අපේ තියෙන වියදම් කොටට මේ වියදමත් ආවා. එතකොට වියදම මොකද උනේ? වැඩි වුණා. වියදම වැඩි වෙද්දී ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙද්දී ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා ඇදෙන හිමිකමත් අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු වෙනවා 18ක්. ඇයි හිමිකම අඩු උනේ? ලාභය අඩු වෙච්ච නිසා. ඇයි ලාභය අඩු උනේ? වියදම වැඩි වුණ නිසා. පැහැදිලිද? පැහැදිලිද? හැම දෙයකටම හේතුවක් තියෙනවා. දුක ඇතිවීමට හේතුව ඒ වගේ. right. දාන්න 1/20. 1/20 ආරම්භක වෙළඳ ගෙවිය යුතු ණය හිමියන් පියවීම සඳහා මුදලින් 45ක් ගෙවූ අතර එහිදී ලැබුණු වට්ටම 5යි. පුතා මේ බලන්න. ආරම්භයේ වෙළඳ ගෙවිය යුතු ණය හිමියෝ කීයක් හිටියද? 50ක්. ආරම්භයේ වෙළඳ ගෙවිය යුතු ණය හිමියෝ කීයක් හිටියද? 50ක්. දැන් ණය හිමියා කියන්නේ පුතා ණය හිමියා කියන්නේ
ව්‍යාපාරයට ණයට බඩු දීපු කෙනා. ණයිමිය කියන ණයට බඩු දීපු කෙනා. ඒතර එයා ආරම්භයේ යාට ගෙවන්න තිබුණා 50. මෙයාට අපි දැන් 50 ගෙවන්න උනා. මෙයා මොකද කරේ? අපිට දුන්න වට්ටමක්. ලද වට්ටම අපිට ලැබුණ වට්ටමක්. අපි දීපු එකක් නෙමෙයි. අපිට ලැබුණු වට්ටමක්. කීයක්ද? 5යි. ඒ අනුව අපි මෙයාට 50කින් එයා 5ක් එපා කිව්වා. ඒ අනුව බැලන්ස් 45 මුදලින් ගෙව්වා. මුදලින් ගෙව්වා 45යි. පැහැදිලිද? මුදලින් ගෙව්වා 45යි. තේරුණාද? එතකොට ව්‍යාපාරයේ ඇතුලේ තියෙන මුදල් එළියට යනවා. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන මුදල් එළියට යනවා. කීයක්ද? 45. නම් මුදල් කියන්නේ වත්කම. ඒ වත්කම අඩු වෙනවා ඍණ 45. ඍණ 45. පැහැදිලිද? ණයමියා දැන් 50ක් ගෙවන්න තිබ්බේ 45ක් ගෙව්වා. එයා ආපහු බැලන්ස් 5 ඉල්ලගෙන එනවද? නෑ නෑ. ඒක ඉල්ලන්නේ. ඒක එයා එපා කිව්වනේ. එහෙනම් ණයමියා සම්පූර්ණයෙන්ම අඩු වෙනවා කීයකින්ද? 50කින්. 50කින්. ඇයි පුතා අපි 45ක් ගෙවද්දී යා 50ක් අඩු වෙන්නේ? 45ක් අඩු වෙනවා මුදල් ගෙවුව නිසා. මුදල් ගෙවීම නිසා 45ක් අඩු වෙනවා. තව 5ක් අඩු වෙනවා අර එයා දීපු ලද වට්ටම නිසා. එයා ඒක එපා කිව්වනේ. 5ක් එපා කිව්වා. නිසා 45ක් ගෙවද්දී එයා 50කින් අඩු වෙනවා. එයා බැලන්ස් 5 එපා කිව්වා. පැහැදිලිද? එහෙනම් ණයමිය කියන්නේ වගකීමක්. ඒ වගකීම අඩු වෙනවා ඍණ 50කින්. ඍණ 50කින්. පැහැදිලිද? තේරුණාද? දැන් මේක බැලන්ස් නෑ. බැලන්ස් නැති වෙන්න හේතුව මේ ලැබුණ වට්ටම. මේ ලැබුණ වට්ටම. රයිට්. පුතා දැන් මට කියන්න මේක ලාභයිද පාඩුයිද? අපිට ලාභයිද පාඩුයිද? ලාභයි. ගෙවන්න තියෙන ගාණක් අඩු වෙනවා කියන්නේ ලාභයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින එවැනි ලාභ ගිණුම් කරන්නේ සලකන්නේ මොකක් කියලාද? ආදායමක් කියලා. මෙච්චරලා අපිට ඒම ආදායමක් තිබුණේ නැහැ. එහෙනම් අපේ තියෙන ආදායම් කොටට මේ ආදායමත් ඇවිල්ලා එකතු වුණාම ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වෙද්දී මේ බලන්න පුතා මෙතන මේ ආදායම වැඩි වෙද්දී ලාභෙ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ආදායම වැඩි වෙද්දී ලාභෙ වැඩි වෙනවා. ලාභෙ වැඩි වුණොත් ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා ඇදෙන හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් දාන්න පුතා හිමිකමට ධන 5යි. ඇයි පුතා හිමිකම වැඩි උනේ? ලාභෙ වැඩි වෙච්ච නිසා. ඇයි ලාභෙ වැඩි උනේ? ආදායම වැඩි වෙච්ච නිසා. පැහැදිලිද? තේරුණාද? right. හරි. යන්න ඊළඟට 25 දාන ඩේට් එක 1.25 හරි. අයිතිකරුගේ මුදල් ගෙනිලි 8යි. අයිතිකරුගේ මුදල් ගෙනිලි 8යි. right. පුතා අයිතිකාරයා බිස්නස් එකේ සල්ලි ටික අරන් යනවා. එයාගේ ගෙදර වියදම් වලට අරන් යනවා. ඒතර බිස්නස් එකේ සල්ලි ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. ව්‍යාපාරය ඇතුලේ සල්ලි ටික අඩු වෙනවා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 8කින්. මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 8කින්. පුතා අයිතිකාරයා සල්ලි ටික ගත්තා නම් එයාට බිස්නස් එකේ කලින් වගේ අයිතියක් තියනවද? කලින් වගේ මේ ප්‍රාග්ධනය අයින් කරගන්නවා. දාපු සල්ලි වලින් කොටසක් ගන්නවා. එහෙනම් එයාට මෙච්චර ප්‍රාග්ධනයක් දැන්
නෑ. එයාගේ ප්‍රාග්ධනය එතකොට අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු නොතින් හිමිකමත් අඩු වෙනවා. එහෙනම් හිමිකම යටතේ දාන්න පුතා ඍණ 8යි ඍණ 8යි. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊළඟට 1.27 1.27 දාන්න පුතා ඩේට් එක 1.27 හොඳ ගනුදෙනුවා හොඳ ගනුදෙනුවා රවුම් කරගන්න පුතා රවුම් කරගන්න පෞගිය විභාග ප්‍රශ්නවල මේක අහලා තියෙනවා අවුරුදු කිහිපයක් එක දිගට එලෝ ඇව්වා එනිසා ඒක රවුම් කරගන්න අපි කිව්වා තියරි ක්ලාස් එක ගෙනියන්නේ විභාග මට්ටමින් නැතුව ලොසින්ජර සීනි බෝල ගණන් අදලා ඔයාව සතුටු කරන්න පුළුවන් අවසානයේ 2023 වෙද්දී ඔයා සතුටු වෙලත් නෑ මම සතුටු වෙලත් නෑ විභාගික පේපරේ ඔයාට ලියන්න බෑ නිසා තමයි අපි මේක ඒ ලෙවල් එකේ ගෙනියන්නේ රයිට් බලන්න මොකද්ද වෙන්නේ ආපසු ලද හානි කරන ලාභය රුපියල් 2යි රුපියල් 2යි අර පුතා ඔයාට මතකද නිමල්ගෙන් අර ණයගැතියගේ සීන් එකක් තිබ්බේ හානි කරන ලාභ කපා ඇරියා කීයක්ද රයිට් කොතනද මෙන්න මේ මෙතන මේ තියෙන්නේ මතකද ඒක හානි කරන අලාභ ඒ කේස් එක මතක් කරගන්න හානි කරන අලාභ අපි මේකට කිව්ව මොකක් කියලාද බොල් ණය මතකද කේස් එක අපේ ණයගැතියෙක් හිටියා අපි තුමු නිමල් කියලා ණයගැතිය නිමල් හිටියා මේ ණයගැතියගෙන් අපිට ලැබෙන්න තිබ්බ 18ක් අපි ගිහලා ඇහුවා නිමල් මේ සල්ලි ගන්න බැරිද නිමල් කිව්වා පුල් හින්දුස්තාන් වෙලා ඉන්නේ මුදල් ගෙවනවා තියා ජීවත් වෙන්නත් අමාරුයි අපි කිව්වා නිමල් මේ එහෙම හරියන්නේ සල්ලි ටික දෙන්න ඕනේ ඒතර එයා කිව්වා රයිට් මම තියෙන සේසතම හරි දීලා ඔයාගේ සල්ලි ගෙවනවා කියලා එයා මට මුදල් දුන්නා කීයක්ද? ඔයාලට මතකද ඒ කේස් එක? එයාගේ මුදල් ලැබුණා 15ක්. ඒතර අපේ නිමල් ඉතිරි තුනේ. එයා කිව්වා ඒක කරන්න දෙයක් නෑ අනේ දෙන්න විදියක් නෑ. අපි ඒකට කිව්වා හානි කරන අලාභ. හානි කරන අලාභ. හානි කරන අලාභ. ඒක පාඩුයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නැගුණ පාඩුවක්. අපි ඒක වියදමක් විදිහට දැම්මා. වියදමක් විදිහට දැම්මා. දැන් පුතා මෙන්න රුපියල් 2ක් හම්බ වෙනවා. එදා වියදමක් විදිහට කපාරපු රුපියල් 3ෙන් රුපියල් 2ක් හම්බ වෙනවා. පැහැදිලිද? තේරුණාද? එදා නිමල් හිටියේ පුල් හින්දුස්තාන් වෙලා. සල්ලි ගෙවන්න විදියක් නැතු හිටියේ. අද යා ඩුබායි ඉඳලා එනවා. හරිනේ. මම ඉන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට අම්බ කරපු සල්ලි මන් ළඟයි. නේ. අතේ මිටේ සතේ නැතු ඉල්ල ගන්න කෙනෙක් නැතුව ඉතේ අමාරු වෙන්න හිටියේ මන්. ඒ එදා අද නිමල් ගියතේ සල්ලි තියෙනවා. කොච්චර තිබ්බත් මිනිහා රුපියල් 3ෙන් දීලා තියෙන රුපියල් කීයද? 2යි. ලොස් නැතුව ඇවිල්ලා කියනවා අර එදා ඔයා සල්ලි වගේක් දෙන්න තිබ්බනේ. කියලා රුපියල් 2ක් දෙනවා. පැහැදිලිද? එතකොට දැන් මේ නිමල්ගෙන් රුපියල් 2ක් ලැබෙනවා. එතකොට එදා මම පාඩුවේ කියලා හිතපු රුපියල් 3ෙන් රුපියල් 2ක් හම්බ වෙනවා. එතකොට මගේ මුදල් ටික වැඩි වෙනවා. ධන කීයකින්ද? 2කින්.
දන්න දෙයකින් වැඩි වෙනවා. පැහැදිලිද? දැන් පුතා මට පවසන්න මට පාඩුවක් තියනවද? රුපියල් 3ක පාඩුවක් තියනවද? නැහැ. රුපියල් 2ක් හම්බ වුණා. එහෙනම් මට මෙච්චර පාඩුවක් නැහැ. රුපියල් 3ක පාඩුවක් නැහැ. එහෙනම් මගේ වියදම දැන් රුපියල් 2ක් අඩු වෙනවා. වියදම නැහැනේ. සල්ලි හම්බුණානේ. ඒතර මේ බලන්න මෙතන දැන් වියදම අඩු වෙද්දී ලාභෙ මොකද වෙන්නේ? වැඩි වෙනවා. වියදම අඩු වෙද්දී ලාභෙ වැඩි වෙනවා. ලාභෙ වැඩි වෙද්දී ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා ඇදෙන හිමිකමත් වැඩි වෙනවා. දාන්නේ නම් රුපියල් 2කින් හිමිකම වැඩි වෙනවා. පැහැදිලිද? හොඳ ගනුදෙනුවක් විභාගෙදී එලව ආපු ගනුදෙනුවක් ඒක රවුන්ඩ් කරගන්න ටියුට් එකේ මුදල් හම්බ වුණා, මුදල් වැඩි වුණා. දැන් පාඩුවක් නැහැ. එහෙනම් වියදම අඩු වෙනවා. වියදම අඩු වෙද්දී ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙද්දී හිමිකමත් වැඩි වෙනවා. පැහැදිලිද? තේරුණාද? right. අන්තිම එක ජනවාරි මාසයේ මෝටර රථ ෂෙයා රුපියල් 6යි. පුතා දැන් ෂෙයා කියන්නේ පුතා අපි වත්කමක් කරන් පාවිච්චි කරද්දී ඒකේ වටිනාකම අඩු වෙනවා. හරිද? දැන් ජනවාරි මාසේ මුල 1.1 දැන් ජනවාරි මාසේ අන්තිමට යද්දී අර මාසේ මුල තිබුණ මෝටර රථය මාසයක් අපි භාවිතා කරලා මාසයක් පාවිච්චි කරලා එතකොට ඒකේ වටිනාකම මොකද වෙන්නේ පුතා? දැන් ඔයා ලක්ෂ 10ක් දීලා මෝටර රථයක් ගන්නවා. මාසයක් පාවිච්චි කරනවා. දැන් ලක්ෂ 10ක් මෝටර රථේ වටිනවද? නෑ. ඒකේ වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න ඒකට අපි කියනවා පුතා ෂෙයා වෙනවා කියලා. එතන මෝටර රථ විතරද ෂෙයා වෙන්නේ? නෑනේ. ඕනවත්කමක් පාවිච්චි කරද්දී ඒකේ වටිනාකම අඩු වෙනවා. ඕනම එකක්. කාලයක් යද්දී ඒකේ වටිනාකම අඩු වෙනවා. පැහැදිලිද? හරි. එතන මෙන්න මේකේ අගේ රුපියල් 6කින් මේ මාසේ අඩු වෙලා. දැන් මේ බලන්න. මාසේ මුල මෝටර රථය 250යි. මාසේ මුල මෝටර රථය 250යි. දැන් ජනවාරි මාසේ මේක පාවිච්චි කරාම 250ක් වටින්නේ. ඒකේ වටිනාකම රුපියල් 6කින් අඩු වෙනවා. 6කින් අඩු වෙනවා. ලාභද පාඩුද පුතා? මේ අගේ අඩුවීම පාඩුයි. දෛනික ව්‍යාපාර කටයුතු වලින් පැන නගින එවැනි පාඩු ගිණුම් කරන හඳුන්වන්නේ මොන ආයතයටද? වියදම් ඇටියට. නම් තියෙන වියදම් ගොඩට මේ වියදමත් ඇවිල්ලා සෙට් වුණාම වියදම වැඩි වෙනවා. එතන මේ බලන්න. මේ වියදම වැඩි වෙද්දී ලාභෙ මොකද වෙන්නේ? අඩු වෙනවා. ලාභය අඩු වෙද්දී ප්‍රාග්ධනයයි ලාභයයි එකතු වෙලා ඇදෙන හිමිකමත් අඩු වෙනවා. එහෙනම් හිමිකමෙන් අඩු කරන්න පුතා ඍණ 6ක්. මට පවසන්න ඇයි හිමිකම අඩු උනේ? ලාභය අඩු වෙච්ච නිසා. ඇයි ලාභය අඩු උනේ? වියදම වැඩි වෙච්ච නිසා. පැහැදිලිද? තේරුණාද? right. හරි. එහෙනම් අපි අද ගණන් දෙකක් ඇදුවා 15 සහ 16. එතකොට මම ඉතිරි ටික ලබන සතියේ හදන්න ඉඩ තියලා අදට පන්තිය නතර කරනවා. හරිද? right. Audio Jungle. Audio Jungle.